And now, live at 7. ආයුබෝවන් අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශයේ live at 7 ආරම්භමයි මේ. අදත් live at 7 තුලින් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පොලිසිය තව්හිඩ් ජමාත් සංවිධානය සමග කටයුතු කළ බවට අසහත් සාලිගෙන් චෝදනා. රතන හිමි ශරියා විශ්වවිද්‍යාලයට වඩී. අපේ පණ තියෙනකම් මේ රටේ අනන්‍යතාවය විනාශ කරන ඒ වගේම අපිට නොදැනෙන දෙයක් මේ රටේ කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මොරටුව නගරාධිපති මාරාන්තික උපවාසයක් ආරම්භයි. මේ මොහොතේ සිට මරණයට පත් වෙන දුරම මේක කරනවා. හිටපු මුස්ලිම් ඇමතිවරු මහනා හිමිවරු හමු වෙති. අතට වෙන යම් හානියක් වීම බලපෑමට අපි සංකේතාත්මකව දේශපාලනික ක්‍රියාදාමයක් හැටියටයි මේක විග්‍රහ කළ වෛද්‍ය සාෆි අත්තනගල්ල ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි. මිල සූත්‍රයට අනුව පෙට්‍රල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ ගියා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 3කින්. මිට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගමත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දැමුවා. මේ අතර ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල පහත දමන ලෙසට එම සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව වැඩබලන විශේෂභාර අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සඳහන් කළා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ යාමත් සමග රුපියල් 135ක්ව පැවති පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138ක්. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පැවසුවේ අනිකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනයක් සිදු නොවන බවයි. මේ අතර ඉන්දියන් ඔයිල් සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමූ අතර එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක්. කෙසේ වෙතත් සිපෙට්කෝ සහ ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන්වල වෙනස ගැන වැඩබලන විශේෂභාර අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගෙන් අප විමසුවා. පහුගිය මාසෙත් ඇත්තටම වෙළඳ පොලේ තිබුණු මිල අනුව රුපියල් 15ක් විතර වැඩි කරන්න ඕනේ. නමුත් අපි රටේ ජනතාවට ඒ බර දෙන්න බැරි නිසා රුපියල් 3ක් විතරයි වැඩි කරේ. නමුත් IOC සමාගම ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ට ගොඩක් පාඩුයි කියලා තමයි ඒගොල්ලෝ වැඩි කරලා තියෙන්නේ. හැබැයි ඒක අපිට ප්‍රශ්නයක් ඒගොල්ලන්ට අපි කියලා තියෙන්නේ අපේ ගානටම එන්න කියලා. තෙල් මිල ඒගොල්ලෝ අපි එක වෙන්න ඕනේ කියලා. ඉල්ලීමට තාමනම් ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. මෙලෙස ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ගැන මහජනතාව පළ කරන්නේ මෙවන් අදහස්. පොඩි අපිට ගහන්න ගැන සූත්‍රය කියන්නේ. වැළුවාම ඉතින් හැමදාම වැඩි වෙනකන වෙන්නේ. හැමදාම ඔය ආතල් එක දෙනවනේ 10 වෙනිදාට පොඩි ආතල්යක්. මොනවා කරන්නද ඉතින් එන දෙයට මූණ දෙන්න ඕනේ. මිල සූත්‍ර නියමයි. වෙනසන්නේ බලාපොරොත්තු වෙන්නේ. වෙනස පැහැදිලිනේ දැන්. මුලාගන සූත්‍රයෙන් නෙන්න. ඒවා ඉතින් මිත දරාගෙන යන්න ඕනේ. ඒගොල්ලන්ගේ සූත්‍රය හැමදාම එහෙම තමයි ඉතින්. කොහොම හරි ඉතින් ජීවත් වෙන්න ඕනේ. හරිම කනගාටුයි කියන එක. තව මාස 6ක් විතර තියෙනනේ. මේ 6 ඉඳලා යන්න කියන්න ඕනේ. මංගලට බුදුසරණයි කියලා තමයි කියන්නේ. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයට අය කෙරෙන ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා. තීන්දුවක් ගත්තා තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව සහ තීරෝද රථයේ අමතර කොටස් 100ට 400ත් 500ත් අගයකින් ඉහළ දාලා තියෙනවා. පළවෙනි කිලෝමීටරේ රුපියල් 10ක් වැඩි කරන්න. ඒ කියන්නේ 50ට දුවන කිලෝමීටරේ රුපියල් 60යි. මේකේදී මං හිතනවා මගියට යම් කිසි අපහසුතාවයක් පත් වෙනවා නම් මේකේ වගකීම ගන්න ඕනේ රජය. කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ තම සංගමය කිසිදු ගාස්තු වැඩි කිරීමක් නොකරන බවයි. ඇත්තට මේ අවස්ථාවේ තීරෝද රථ ගාස්තු වැඩි කිරීමට තීන්දුව කරේ නැහැ. මොකද මේ රට විශාල අගාධයකට පත්වෙමින් පහළ මට්ටමේ ජනතාවට පීඩාකාරී අවස්ථාවක් ගෙන දෙන නිසා අපිට ගාස්තු වැඩි කර ජනතාව පීඩාවට පත් කරන්න උවමනාවක් නැහැ. අපේ ලක්ෂ 4ක් පමණ දිවයින පුරා මේ වෙන විට සාමාන්‍ය සංඛ්‍යාවන් විසිරී පවතිනවා. මගේ ජනතාවට මම පැහැදිලිවම කියනවා පළවෙනි කිලෝමීටර් රුපියල් 50කුත් දෙවෙනි කිලෝමීටර් රුපියල් 40කුත් කියන ගාස්තු නිර්ණය තුල තමුන්ගේ ගමනාන්තයේ තෝරගන්න.
එක් සංගමයකට අයත් ත්‍රිරෝධරත ගාස්තු ඉහළ යාමත් අනෙක් සංගමය ගාස්තු ඉහළ නොදැමීමත් ගැන ත්‍රිරෝධරත රියදුරන් සහ මහජනතාව පළ කරන්නේ මේ වන්න අදහස්. අපිට වැඩි කරන්න අපිට ගන්න මැති. රුපියල් 3යි වැඩි කරලා තියෙන්නේ. ඒක මාළු ගාස්තුවක් නෙමෙයි ඒක. ඉතින් අපිට තියෙන ඉති වැඩි කරන්න තමයි. අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වැඩි කරා කියලා මිනිසුන්ට මොනාරි පැත්තකින් වැඩි වෙලා නැහනේ. වැඩි කරන ගානට අපිත් වැඩි කරන්න ඕනේ. මේම කිව්වට බෑනේ අපි ජීවත් වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ නැහනේ. ඒ ගානෙම තමයි. සෙට් එක අවුවෙන දෙන ගාගෙන යනවා ඉතින් මොනා කරන්නේ ඉතින්. මොනාද කියලා අදිසියට කොයි හරි කමන්නේ ඉක්මනට ගාගන්නයි යන්නේ. මේක ඉතුමතේට වැඩි කරනවානේ මේගොල්ලෝ ඇවිල්ලා. මේගොල්ලන්ට ඕන විදිය. මිනිස්සු ගැන හිතන්නේ නැහනේ මේගොල්ලෝ. පාඩුවනේ අපිට. දින කිහිපයකට පෙර සත්‍යග්‍රහයක් යන වූ මොරටුව නගරාධිපතිවරයා එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කළා. එම උපවාසය පිළිබඳ අදහස් දැක්වූ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවයි. වඩුමඩු සහ ලීමෝල් මෙන්ම ගස් කැපීමට භාවිතා කරන මැෂින් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට එරෙහිව මොරටුව නගරාධිපතිවරයා ඇතුළු පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය උපවාසයකට පරිවර්තනය කළා. මීට දින කිහිපයකට පෙර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු කිහිප දෙනෙක් සත්‍යග්‍රහය ආරම්භ කළ අතර ඊට ප්‍රදේශයේ වඩු කාර්මිකයන්ගෙන්ද සහාය හිමි වුණා. අද ආරම්භ කළ උපවාසය වඩු කර්මාන්තය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර හකුලා ගන්නා තුරු ක්‍රියාත්මක කරන බවයි උපවාසකරුවන් සඳහන් කළේ. මේ මොහොතේ සිට කෙල ටික ඕනනම් අපිට ගිලේ වතුර ටිකක් ගන්න නැතුව මේ මොහොතේ සිට මරණයට පත් වෙන තුරුම මේක කරනවා. මේ අතර පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා අද දිවුලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අදාළ කරුණ සම්බන්ධයෙන් අදහස් පළ කළා. තියෙන වඩුමඩුවකට කිසිම හානියක් වෙන්නේ නැහැ. කවදාවත් ඒක නැති කරන්නෙත් නැහැ. මං හිතනවා මේ රටේ කවුරුත් පිළිගන්නවා. ජංගම දැවමෝල් නම් අවලං කරලා ප්‍රශ්නයක් නැහැ. ඒ දැන් නෙමෙයි 2022 දී තමයි අවලං කරන්න තියෙන්නේ. ඉතින් මොරටුවේ නැති ජංගම දැවමෝල් කැලෑස්සිත තියෙන ජංගම දැවමෝල් තහනම් කිරීම පිළිබඳව ප්‍රශ්නේ මොකක්ද? අහිංසක වඩු කාර්මිකෝ ඉස්සරහට දාගෙන නගරාධිපතිවරයා මන්ත්‍රීවරු පොහොට්ටුවේ කණ්ඩායම උද්ඝෝෂණයක් මෙහෙවනවා. ඒක දේශපාලන කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදෙසා නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු කිහිප දෙනෙක් අද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කෙරුණු නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට අදාළ පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඒ අනුව කැස්පෑව ආසන සංවිධායකවරයා ලෙස ජීවන් කුමාරතුංග මහතා පත් කෙරුණු අතර ජායල සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ නාමල් සුරංග මහතායි. කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස සාලිය ගුණසිංහ මහතා සහ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කනිෂ්ක අවිනාශ් මහතා පත් කෙරුණා. මිට අමතරව මීගමුව හොරණ බේරුවල පාතදුම්බර උඩුදුම්බර මුතුරු බලප්‍රදේශ සඳහා සම සංවිධායකවරුන් පත් කෙරුණා. මේ අතර ත්‍රිකුණාමලයේ බලප්‍රදේශ කීපයක් සඳහාද නව සංවිධායකවරුන් ජනපතිගෙන් පත්වීම් ලිපි ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක දුර මෙලෙස යාවත් කාලීන කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද නව ගුවන් හමුදාපතිවරයා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී. නව ගුවන් හමුදාපති එයා මාර්ෂල් ඩීඑල් සුවංගල ඩයස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණේ අද පස්වරුවේදී. එහිදී ගුවන් හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට විශේෂ සමෘද්ධිලනයක්ද පිරිනැමුවා. මේ මොහොතේ රට තුළ සිදුවෙමින් පවතින සෑම දෙයක්ම ඉදිරි ජනාධිපතිවරණයට සමග සමීපව බැඳී පවතින බව සියලු දෙනා තේරුම් ගත යුතු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද විජේරාම නිල නිවසේදී පැවති හමුවකදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව හා වෙනත් ආගම් අදහන ජනතාව අතර තියෙන්නේ විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක්. මේ වගේ අවස්ථාවක රටේ නායකයෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවේ නායකයෝ කටයුතු කරන්න ඕන ඉතාමත් වගකීමකින්. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සති 2-3කට විතර පස්සේ සංවිධානාත්මක පිරිස් රටේ ඇතැම් ප්‍රදේශවල ජාතිවාද කොලාහලයක් ඇති කරන්න මුස්ලිම් කඩසාප්පුවලට පහර දෙනවා අපි දැක්කා. පසුගිය ජනාධිපතිවරණයට
කලිනු ඔය වගේම සිද්ධීන් 2014 කාලේදී ඇති වුණා. ඔබට මතක ඇති. 2015 ජනවාරි 9 වෙනිදා බලනකොට ගුටි දීපු අයත් ගුටි කාපු අයත් දෙගොල්ලම හිටියේ පොදු අපේක්ෂකයාගේ පැත්තේ. ඒ වගේම විද්‍යාවක් තමයි මේ පාරත් කරන්න හැදුවේ. මම හිතන්නේ ඒ උත්සාහය වැරදුණා. මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන. වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නේ 2015 කලින් නොයෙක් උප්පර වැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්දපදනම ඊළඟ ජනාධිපතිවරණයට ඒ විදිහටම පවත්වා ගන්න. UMP ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලඥයෝ පෙළගස්සනගෙන ඉදිරියේන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්දගෙඩිය පිටින් උත් ලබා ගන්න උත්සාහ කරන බවක් මයින් පේනවා. ඒවා තමයි මේ ඔක්කොම ආස්සේ සිදුවෙන සෙල්ලම්. දැන් බැඳුම් කර වංචාව ගැන මුකුත් කතා නැහැ. රටේ ණය අර්බුදය ගැන කතා නැහැ. ණය හොගාලා ගන්නවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තාමත් තුවාලකරුවන් ඉස්පිරිතාලවල ඉන්නවා. ඒගොල්ලොන් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නැහැ. සෝදිසි කිරීමත් නැවතිලා. ආයුධ හම්බ වෙන්නේත් නැහැ. අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැන මුකුත් කතාවක් නැහැ. ඇති වූ සුනුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොළ විකුණන්න උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ 100ක් විතර මරලා. 1980 ගණන් වල ඉඳලා වෙනම මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ඔවුන් වෙනම ගමනක් යන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඈත් කරන මේ ක්‍රියාදාමයේ කුඩ ප්‍රාප්තිය තමයි පසුගියදා සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලාස්වින් අපි දැක්කේ. අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්දමත විතරක් මදා පවතින නිසා ඒගොල්ලන්ට මේ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානු පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන දේශපාලන නායකත්වයට බැරි වුණු නිසා බිය වුණු නිසායි. මුස්ලිම් දේශපාලඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. සියලුම ජන කොටස් එකතු වෙලා මේ වෙලාවේ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජාතිකයන්ට ආරක්ෂාව සපයන්න ඕන. ඔවුන් කොන් නොකළ යුතුයි. මේ වෙලාවේ හැම මුස්ලිම් පුද්ගලයෙකුම තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා ලාංකික සංස්කෘතියට අනුගත වෙලා තම ප්‍රජාව තව තවත් අගාධයට ඇදගෙන යන පටු ආගම්වාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක මුස්ලිම් ප්‍රජාව තුලින් මෙන්න ඕන වෙනසක්. මම නායකත්වයේ දෙන ආණ්ඩුවක් යටතේ මොනම ත්‍රස්තවාදයකටවත් මේ රටේ පවතින ඉඩ නොදෙන බව මම මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරනවා. කුමන බාධා පැමිණියද රටේ ආර්ථිකය ශක්තිමත්ව වර්ධනය වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. රජය සතු ව්‍යාපාර කිහිපයක කාර්ය සාධනය කාර්යක්ෂමතාව මෙන්ම ගුණාත්මක භාවය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊයේ මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් ලැබුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් රේකී අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ ආයතනයන්හි සභාපතිවරුන් අතර මේ ගිවිසුම් අත්සන් කෙරුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. ඉදිරි වසර 3ක් සඳහා ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල මගින් අදාළ ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරමින් ගුණාත්මක සේවාවක් ලබා දීමයි රජය අපේක්ෂා කරන්නේ. අනපේක්ෂිත බාධා උපද්‍රව ඇති වුණත් තවමත් රටේ ආර්ථිකය ශක්තිමත් වර්ධනය වෙමින් පවතින්නේ පසුගිය අවුරුදු කිහිපය තුළ මේ රජය ඇති කරගත් ඒ වැදගත් වෙනස්කම් නිසා බව මම හිතනවා. ආර්ථික වර්ධන වේගය මේ තර්ජනය නිසා කිසිම ලෙසකින් වෙනස් වෙලා නැහැ. සමහර ආයතන දිගින් දිගටම මහජන මුදල් පාඩු කරන තත්ත්වයක් හමුවේ. ඒවා මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයිද කියන ප්‍රශ්නයක් අපෙන් අහනවා. විශේෂයෙන්ම බලශක්ති ගුවන් සේවා වාණිජ වෙළඳාම් වගේම මාධ්‍ය අංශ ගත්තොත් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව විශාල බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද අස්ගිරි පාර්ශවයේ මහනා හිමියන් බැහැදුටුවා. මේ අවස්ථාවට මල්වත පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේද සහභාගී වී සිටියා. එහිදී නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ චෝදනාවට ලක් නොවූ අය මේ මොහොතේ යලි අමාත්‍ය ධුර භාරගත යුතු බවයි. චෝදනාවට ලක් වූ අය සිය නිර්දෝෂී භාවය ඔප්පු කළ යුතු බවත් එහිදී මහනා හිමිවරුන් පෙන්වා දුන්නා. පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අසූ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස අද පස්වරුවේ අස්ගිරි මහාවිහාරයට පැමිණියා. එහිදී ඔවුන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් බැහැදුටුවා.
මේ අවස්ථාවට අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමි ප්‍රමුඛ අස්කිරි මහා විහාර කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය එක්ව සිටියා. කබීර් හෂිම් මහතා විදේශ සංචාරයක් හේතුවෙන් නාහිමිවරුන් හමුවීමේ අවස්ථාවට එක් නොවූ අතර රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ෆයිසල් කාසිම්, HMM හාරිස්, අලි සහීර් මෞලානා, අමීර් අලි සහ අබ්දුල් මාරුෆ් යන හිටපු ඇමතිවරුන් මේ සඳහා සහභාගී වුණා. අපි යම් කැපවීමක් කරනවා ඒ සුළු කාලේ කරලා ඒ තුලින් මේ ව්‍යසනය අපි වළක්වාලීමට මේක උදව් වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා වෙන්නේ. බුදුමල්ලා සාමූහික කණ්ඩායමක් කැටියට ඉල්ලාස්වීම කියන දේ ඇත්තටම අපි ප්‍රබලව සාකච්ඡා කළේ නැහැ. චෝදනාවන් වලට ලක් වෙච්ච ඇමතිවරු, മന്ത്രിවරු ඉන්නවා. පොදුවක් නෙවෙයි මේක පිරිසක්. ඒකට නිර්භයව මේ වෙලාවේ ඉදිරිපත් වෙලා අපි නිවැරදි කියලා රටට තාවුල් කරන්න. නැත්නම් මේක විසඳෙන්නේ නැහැ. ඒ යම් යම් චෝදනාවලට ලක් වෙච්ච පිරිසකට කිසියම් සහායක් වෙන්නද දන්නේ නැහැ කියලා අපි හිතුවා මේ ඔක්කොම ඉල්ලාස්. එහෙම රටට පේන්න ගත්තා. මං කියන්නේ ඒක නෙවෙයි පුළුවන්. ඔක්කොම එක පාට කතා වෙලා ඉල්ලාස් වුණා වගේ. නිර්දෝෂී බව පෙන්වන්න ඕන. ඒවා පිළිබඳ මූල හේතු හොයන පිළිවෙල යන ක්‍රමය ගැන අපේ ප්‍රසාදයකුත් නැහැ. මේ පාර්ලිමේන්තුව තුළ මේ බුද්ධි නිලධාරීන් ඉදරව් කරමින් කියන ක්‍රියාදාමයන් පිළිබඳව අපේ ප්‍රසාදයක් නැහැ. කුමරන් තියෙන චෝදනාවක් පාඩු ගන්න. අර ඉන්න ඉවර කරලා. දැන් ඔබතුමාට චෝදනාවක් නැහැ. සමහර මාධ්‍ය එහෙම නැත්නම් දේශපාලකයෝ තමයි මට එල්ල කරන්නේ ඔයා ත්‍රස්තවාදී කියලා. හමුදාපති කිව්ව නැහැ. පොලිස්පති කිව්ව නැහැ. නාවික හමුදාපති කිව්ව නැහැ. පොලිස් භාර ඇමතිවරයා කිව්ව නැහැ. අපි යම් චෝදනා ගෙනෙනවා නම් ඒක මේ විභාග වෙන්න කාලෙ දීලා ඉවරලා ක්‍රියාත්මක වෙනවා මිසක් 4-5 දිනු වෙනුවෙන් තියනා වූ චෝදනා විභාග වෙන අවස්ථාවේ කණ්ඩායම් ඉල්ලා අසුනාම රටේ සැකයක් ඇති වෙනවා මේ සහායට ඉල්ලා අසුනේ. ඒක ආදාරණයි. මම හිතන්නේ නමකේ කැමතින ස්වාමීන් වහන්සේලා. එයාලා තන්තවාදයේ අර බලය මේ බලය මේ බලය කියලා ඒගොල්ලෝ ඒ ස්වාමීන් වහන්සේලාත් සංවිධානයේ පිටවගෙන ඒ සංවිධානයෙන් තමයි නියෝග දෙන්නේ. මරපන්, කහපන්, කඩපන්, කුඩු කරපන්. මම වරදා කරා නම් මට දෙන්න පුළුවන් උපරිම දරුවෝ මරණ දරුවෝම දෙන්න. මම ඒකට සූදානම්. නිසා අද අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා රයිසෝමි. අපි බයෙන් ඉන්නේ අපි ජනපරසක් හැටියට. හැබැයි සමහර උදවිය අපට විරුද්ධව වෛරව ක්‍රෝධය පතුරවනවා. මමත්වයේ තුලින් මේ ප්‍රශ්නේ දිහා බලන්න ගියොත් ඔබතුමාලාට මේ ප්‍රශ්නෙට කවදාවත් විසඳුමක් ගේන්න බැහැ. ඒ පැත්තෙන් අපිත් මේ විඳුවොත් ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමකට යන්න බෑ. ඔබතුමාට සිංහල බෞද්ධ ඡන්ද 12 පාර්ලිමේන්තුවට යන්න බෑ. මේ ඒ නිසා ඔබතුමාලා හිතනවා නම් අපි මුස්ලිම් ප්‍රජාව විතරක් වෙන්නවා කියන්නේ මම හිතන්නේ ඒක සාධාරණ නෑ. පෞද්ගල දවසවල දේවස්ථානවල කඩු හම් වෙච්ච වෙලාවේ ඔබතුමාගේ ප්‍රකාශ මම ඔබතුමා ගැන උදාහරණයක් ගත්තේ මේ සිංහල ප්‍රජාව තුළ ඔබතුමාට ඡන්ද දුන්නා ඒ තුළ පවන් ලොකු අප්‍රසාදයක් සංවේගයක් ඇති වුණා. මේකදී පැහැදිලිවම සිංහල ප්‍රධාන පක්ෂ දේශපාලන පක්ෂ මේකේ ඇසිරෙන විදිය පිළිබඳව මේ රටේ නම් බරපතල අප්‍රසාදයක් තියෙනවා. උන් තමන්ගේ මේ ඊළඟ ජනාධිපති වර්ණයේදී මේක තමන්ට වාසි හරවගන්නේ කොහොමද කියන තර බලනවා මිසක මේ ප්‍රශ්නෙට දීර්ඝකාලීන විසඳුමක් දෙන්න මම නම් දකින්නේ තාම මේ අයගේ අවධානයක් යොමු වෙලා. තමන්ගේ ජාතිකාංගික අනන්‍යතාවය රැකෙන්න ඕනේ. නමුත් ගැටලු ඇති වෙන දේවල් වලදී මධ්‍යස්ථව ඉඳලා විසඳ ගන්නත් ඕනේ. ජාතික තෞහිද් ජමාත් නායක සහරාන්ගේ කණ්ඩායම නැගෙනහිර පළාතේ IS කොඩිය රැගෙන පෙළපාලියද්දී බුද්ධ්‍යංශ සහ පොලිසිය නිහඬව සිටි බවට බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා චෝදනා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ තෞහිද් ජමාත් පෝෂණය කිරීමට හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ සහෝදරයාද සහාය ලබා දී ඇති බවයි. මේ රටේ ආණ්ඩුවක් තියෙනවද ජනාධිපතිවරයෙක් ඉන්නවද කියන ප්‍රශ්නයක් අපි තුල ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දෙකින් දෙකටම ආරක්ෂක ලේකම්වරු 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාටම අපි මේ තෞහිද් ජමාතගේ ත්‍රස්ත ක්‍රියාව ගැන අපි දෙකින් දෙකටම පැහැදිලි ලෙස කිව්වා. ප්‍රභූවරුන්ට ආවා නෝටිස් එකක් from the PSD. මගේ PSO අරගෙන ආවිලා මට පෙන්න පෙන්නුවේ මේ නම් ටිකත් එක්ක. මගේ ඉතින් මෙයා ගැන කියලා නේ තියෙන්නේ. ගිය සුමානෙත් අපි හම්බුණානේ. හේමසිරි ෆර්නැන්ඩෝ ලේකම්තුමා එතුමාට මම ටෙලිෆෝන් කරලා කිව්ව ඇටිම මේ සිද්ධියක් තියෙනවා වහම හම්බෙන්න ඕනේ කියලා. එතුමා තනියම අපි හම්බුන්නේ නැහැ. එතුමා ගෙන්නුවා ඔක්කොමලාව. කවදද? සුමානකට ඉස්සර. ඒක සිද්ධියට සුමානකට ඉස්සර. ඔව්. TID එකේ ඩිරෙක්ටර් හිටියා. ඒකේ හිටියා සිසිර මෙන්ඩිස් මහත්මයා. දැන් මේ ගැන දිලන්ත who is the
intelligence officer at that time. එයාට මම දීලා ඇති අවුරුදු 5කට ඉස්සර මේ ෆොටෝග්‍රාෆ්ස්. සම්පූර්ණ පොලිසියයි තව්හිද් ජමාතක එකට වැඩ කෙරුවේ. ඒක පැහැදිලි ලෙස කියන්න ඕනේ. How did this Tawhid Jamaat buy all these properties? All their mosques were illegal. Where is the Waqf? Where is the Muslim department? තව්හිද් පල්ලිය සාමාන්‍යයෙන් බැලුවාම ඒක අරිට වඩා ලිබරල්. ඒක පිළිගන්න ඕනේ. මොකද ඒකට කාන්තා පක්ෂයට යත හැකි. ඒගොල්ලන්ගේ පල්ලි වලට. මේක වෙනමම ඒරියා එකක්. ඒගොල්ලන්ට වෙනමම funds දීලා now everybody knows how funding was done for the Tawhid Jamaat. Not only international but locally. Defense Ministry එකෙන් ගෙවපු එක අපි දන්නවා. Then Abdul Razik, now if you go into detail of Abdul Razik, why he is not being arrested, even now. I asked the president, why Abdul Razik is not being arrested for the 4th time. He in my presence calls the CID, Senavi Ratna, and asks, why Abdul Razik is not arrested. So I මොකද කුටු ගැව්වා ඒකත් එක කතාව ඉවරයි. බගදාදිගේ නම කියනකොටම යාගේ මයිල් කෙලින් වෙනවා කියලා කියනවා. මෙච්චර කියන පුද්ගලයාව ඇරස් කරන්න බෑ මේ ආණ්ඩුවට. මේ රටේ ආණ්ඩුවට. Where is the country going for? Razik arrest කරන්න කියලා කිව්වේ ඔබතුමා ජනාධිපතිට. So many days whenever these videos came out we have been asking up to now නෑ even the 3 days before my resignation also I have asked ISIS එකේ leader බග්දාදිගේ නම කියනකොට එයාගේ මයිල් කෙලින් වෙනවා නම් බග්දාදි කියපු ඔක්කොම ඇත්ත ඒක තමයි ඉස්ලාම් කියලා එයා කියනවා නම් මු ත්‍රස්තවාදියෙක් නෙවෙයිද? එතකොට එයාටයි දැන් පොලිසියටයි තියෙන සම්බන්ධතාවය දැන් පේන්නේ නැද්ද? මෙයා තමයි දිගින් දිගටම අපේ ඔත්තු සේවාව කරලා තියෙන අබ්දුල් රාසික් ඒ නිසා මෙයා අරස් කරන්න එපා කියලා කොයින් හරි කියනවනේ. ඒකනේ ඇත්ත. රාසික් කියනවාද අන්‍ය ආගමිකයන් මරන්න ඕනේ වගේ කතාවක් කියනවා. නෑ ඒ කතාව නේ මට හම්බෙච්ච ටේප් එකේ මේ දෙක විතරයි තියෙන්නේ. කුර්ආනේ කනුව තමයි ISIS එක වැඩ කරන්නේ. බගදාදී හරි නායකයා එයා කරන එක හරි කියලා කියනවා නම් ත්‍රස්තවාදී හරි කියලා කියනවනේ. දැන් මාව අත්අඩංගුවට ගත්තේ මොකටද? අනාවැකියක් කියපු එකනේ. සාලි ඒ කවදද අත්අඩංගුවට ගත්තේ? කවද? ඒ කෝකාලේ අත්අඩංගුවට ගත්තේ ඔබතුමා. මාවද? මාව ගත්තේ ඉතින් ගෝඨාභය රාජපක්ෂ ලේකම් කාලේ ගත්තේ. ඒ කාලෙත් ඔය සාරන් ගැන කිව්වද? ඒ කාලේ ඉතින් එයානේ පාවිච්චි කරේ වැඩි මේගොල්ලෝ. එයාගේ ඉන්ස්ට්‍රක්ෂන් උඩ තමයි පෙළපාලේ ගියේ. එයා කියන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා SLTG එකත් එක්ක ක්ලෝස්ලි වැඩ කෙරුවා. සාලේ කියන ඔෆිසර් very closely වැඩ කෙරුවා. අබ්දුල් රාසික් කියන්නේ සාරාන් යටතේ ඉන්නේ. නෑ එතකොට ඒගොල්ලන් ඇවිල්ලා SLTG එක. අබ්දුල් රාසික් ඇටි SLTG එක. දැන් මාසයක් එකමාරකට ඉස්සර තමයි ඒකෙන් කැඩිලා මේ CTJ කියලා අලුතෙන් එකක් හදාගෙන එයයි රශ්මින් කියන පුද්ගලයා දැන් වෙනම ගිහිල්ලා තියෙනවා. ඔබතුමා කියන්නේ ඔහු ප්‍රචණ්ඩත්වයේ දේශනා කරනවා. දැන් සාලි මහත්මයා ඔබතුමා කිව්වා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කරා කියලා. තවත් කොයි කාලෙද එක් කරේ? ඇත්තම කියනවා නම් මේ ආණ්ඩුව පත් වෙච්ච දින 100 ආණ්ඩුවේ මම අගමැතිතුමා හම්බෙලා කිව්වා හොඳ මුස්ලිම් කෙනෙක් ඇමති කරන්න කියලා කිව්වා. එයාගේ මල්ලි නිසා තමයි ඇමතුමාගේ මල්ලි නිසා තමයි මේ සම්පූර්ණ සිදුවීම සහ තව්හිද් ජමාතේ මේ තත්ත්වයට ඇති වුණේ කියන එක මම පැහැදිලි ලෙස කියනවා. කියලා තියෙනවා. ඒ නන් සහිතව කියන්නේ එහෙම නම් කවුද? නන් සහිතව කියන්නේ. ෆයිම් කියලා ඇමතුමාගේ මල්ලි. එයා තමයි තව්හිද් ජමාතේ පල්ලි රෙජිස්ටර් කරන්න ඉඩකඩ දුන්නේ. ඒක තියෙනවා. කවුද ඔබ ඇමතිවරයා කියන්නේ? අලීම් ඇමතුමාගේ මල්ලි ෆයිම්. 2018 ඔබතුමා කියන විදිහට ආරක්ෂක ලේකම්වරයා හමු වෙනවා. හමු වෙලා පැමිණිලි කරනවා. ඒ පැමිණිලි කරනකොට ලිඛිත සාක්ෂි මොනවද දුන්නද? ඕක දුන්නා. දැන් මේ බලන්නකෝ IS කොඩිය දාගෙන ඩිමොන්ස්ට්‍රේට් කරනවා. මේක ඒගොල්ලන් කපලා දාපු මිනිස්සු ත්‍රස්තවාදී බෝම්බ තියෙනකම්ම දන්නේ නැහනේ. ඒකනේ අපි කියලා කිව්වේ. මේකට පරිසං වෙන්නනේ අපි කිව්වේ. අපි කියපු දේවල් කරලා තිබුණා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහනේ. ඒකයි අපි කියන්නේ. සාරාන්ලව මොනිටර් කරලා තිබුණා නම් සාරාන්ල සල්ලි එන්නේ කොයින්ද කියලා බලලා තිබුණා නම් ගර විතරයි. තව කවුරුත් නැද්ද ඔය වගේ කට්ටිය? මේකේ තව ඉන්නවා. නැතුව නෙමෙයි. ඒක මට මෙතන කියන්න බෑ. සහරා රාජ්‍ය බුද්ධි අංශයේ කල්ලි ගෙවන 26 දෙනෙක්ගේ ඔය කල්ලි එක්කෙනෙක් බව තමුන්නාසි දන්නවා. සහරාන් ගැන ඒතන නමක් ඇවිල්ලා තිබුණේ නැහැ. SLTJ එකේ අබ්දුල් රාසික්ටයි 26 දෙනෙකුට ගෙවනවා කියන තමයි නිවුස් එක එල්ල තිබුණේ. ඒ පෝස්ට් එක අපිට හමු වුණා. ඒකේ තියෙන සහරාන් ඇතුළු 26 දෙනෙකුට සල්ලි ගෙවනවා. ඇත්තටම කියනවා නම් මේකේ තියෙන දෛවයේ සරදම අද මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කරාට සාරාන් සහ ISS එකට විරුද්ධව දිගටම විරෝධය ප්‍රකාශ කරේ මුස්ලිම් වරු අපේ සිංහල කට්ටිය නෙවෙයි. සිංහල ලේකම්ලා ආරක්ෂක ලේකම්ලා මේ කට්ටියව ආරක්ෂා කරලා තියෙන දැනුවත් හෝ නොදැනුවත්. ඉතින් නැගෙනහිර පළාතේ IS කුඩියක් දාගෙන යනකොට අපේ බුද්ධ්‍යංශකෝ ඒක තමයි. අපේ පොලිසියකෝ ඔබතුමා විශ්වාස කරනවාද මෙවැනි දෙයක් කාත්තාංකුඩි වෙනකොට මේවා වළක්වන්න පියවර නොගත්ත හේතුව යම්කිසි කෙනෙක් මේ කොට හිටියා කියලා හරි මොකක් කරේ එහෙම දෙයක්ද කියන්නේ? දැන් අබ්දුල් රාසික්ව ඇරස් කරන්න එපා කියලා පොලිසියට කවුරු හරි පණිවිඩය දෙනවා නම් ඒ උදවියම තමයි එදා ඉඳලා මේගොල්ලන්ට උදව් කරලා තියෙන කියන පැහැදිලි ලෙස පේනවා අපිට. කවුද?
ඒක වළඳ ඕනේ උගලා. අබ්දුල් රසික් එළියේ ඉන්න එක නැවතත් ත්‍රස්තවාදී තර්ජනයක් මේ රටේ තියෙනවා කියන එකද ඔබතුමා හිතන්නේ? මම කියන්නේ තවමත් හරියට ප්‍රශ්නේ ඇඩ්‍රස් කරලා නැහැ කියලා කියන්නේ. වෙන්න පුළුවන්. possible. ඔබතුමා හිතනවා? හිතනවා විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේදී තවමත් හරියට කරන්න ඕන දේවල් කරලා නැහැ කියන එක තමයි මම කියන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඉඩක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා. අද කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ නැහැ. මම හිතන්නේ අද තවත් අර්බුදයක් ඇති වෙලා තිබෙනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයා අතර තිබෙනා වූ යම් විදියකට මතභේදාත්මක කාරණයක් බවට පත් වෙලා තිබෙනවා මේ කාරණා. දැන් අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 5කට වැඩි ඉදිරිපත් වෙලා තවත් පෙත්සම් දෙකක් මම හිතන්නේ ඊයේත් ඉදිරිපත් කරායි කියලා අපිට දැනගන්න ලැබුණේ. මේ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම හරහා මේ සිද්ධියට අදාළ වන කාරණා සම්බන්ධ විභාග වන නඩුවක නිමිත්තක් බවට දැන් පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණයේ විභාග වන නඩු නිමිත්තක් බවට පත් වෙලා තිබෙනවා නම් එහිදී ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරන්න අයිතිවාසිකමක් නැහැ. ජනාධිපති ආරක්ෂක අංශයට මේ ලිපිය යවුවද කියලා අහපුවම ඔව් කියනවා. හැබැයි එතන ඉන්න කාටවත් කට එන්නේ නැහැ. කටේ පිට්ටුවේ කොල්ලන් ගහන්න අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට මේක යවුවද කියලා. අගමැති ආරක්ෂක අංශයටත් යවලා තිනවා මේ. ඒතර අගමැති ආරක්ෂක අංශේ ප්‍රධානිය මොකද්ද කරේ? ඇයි මේකට වැඩපිළිවෙලක් සකස් කරේ නැත්තේ? 2015 ඉඳලා බුද්ධ්‍යංශය ඒ වගේම පොලිසිය එක්ක වැඩ කරේ දිගටම එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යතුමායි රැස්වීමට හිටියා දිගින් දිගටම මේවට ක්‍රියාත්මක වුණේ නැත්තේ මුස්ලිම් නායකයන්ගේ දේශපාලඥයන්ගේ මොකක් හරි බලපෑමක් නිසාද ආණ්ඩුව. අපි අහන්නේ ඒකයි. ඒ නිසා මම කියන්න කැමතියි මේක ආණ්ඩුවේ වගකීමක් මිසක මේක ජනාධිපතිතුමාගේ සහ පුද්ගලික එතුමාගේ වගකීමක් විදිහට මේක පත් වෙන්නේ නැහැ. ශරියා නීතිය උගන්වන බවට චෝදනා එල්ලවන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරක්ෂක හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ ප්‍රකාශ කළා. උන්වහන්සේ අද එම විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කළා. එහෙත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට උන්වහන්සේ ඇතුළු පිරිසට පැයකට ආසන්න කාලයක් එහි දොරටුව ඉදිරිපිට රැඳී සිටීමට සිදු වුණා. මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් ප්‍රසිද්ධියට පත් මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය පසුගිය අප්‍රේල් මාස 21 වෙනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දැඩි විවේචනයකට ලක් වුණා. බොහෝ පිරිසක් චෝදනා කළේ එම විශ්වවිද්‍යාලය හරහා ශරියා නීතිය උගන්වන බවටයි. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් අද එම විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණියේ මෙවැනි පසුබිමක් තුළයි. විශ්වවිද්‍යාලය ඉදිරිපිට යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසට ඊට ඇතුළු වීමට අවසර හිමි වුණේ නැහැ. ඒක බැලුවයි කියලා අපි බෝම්බ තියන්න ඉල්ලන්නේ නේ. ඉතින් බලන්න අපේ රණවීරු යුද්ධ කරලා බේරගත්තේ මේ දකුණු ආසියාවේ ලොකුම ඉස්ලාම් විශ්වවිද්‍යාලය දාන්න නෙවෙයි. ඒක ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක අපිට බලන්න විතරයි ඕන. කිසිම වෙන අවශ්‍යතාවයක් නැහැ. නිකන් ගිහලා බැලුවා අපි ගියා. බලන්න පුළුවන් නම් හොඳයි. අපි දන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. මොන විදිහ බැලුමට පේනවා මේ සෞදි අරාබියක් වගේ. ගොඩනැගිලි සෞදි අරාබිය වගේ සෞදි අරාබියක් කරන්න ඕනේ නැහැ ලංකාව. ලංකාව කියන්නේ ලංකාව නේ. කැමිලක් ගාව තියෙනවා. ඒ ආයතනයේ කිසිම අවස්ථාවක මේ අද දැනගෙන නැත්තම් හම්දුනවාන්සලා පැමිණෙනවා. ඒකින්ද තමයි පැමිණිලා දාලා තියෙන්නේ. මම ASP අපේ හැමදෙරනේ මේ දිස්ත්‍රික්කේ වැඩ කරන්නේ. දිස්ත්‍රික්කේ ASP දැන් අපි ආවේ මේ කරදරයක් කරන්න නෙවෙයි. අපි ආවේ මේක බලන්න. මේ අවස්ථාවේදී යුද හමුදාවට බාර දීලා යුද හමුදාවට තමයි අපි ආවේ. ඔව්. දැන් ඒකට අපිට බලන්න යන්න දෙන්නේ නැද්ද? අපේ හැමදෙරනේ මේ වෙලාවෙ වෙද්දී මේක පෞද්ගලික ඉඩමක් මේ ළඟ රජයට තවරගෙන නැහැ. කෝට් ඕඩර් එක කරන් තියෙනවද නැහැ? උසාවියට කරුණු වාර්තා කරලා තියෙනවා අපි හැමෝටම. ඉතින් කෝට් ඕඩර් එක නැහැ නේ යන්න බෑ කියලා. පෞද්ගලික ඉඩමක් නේ අපේ හැමදෙරනේ. පෞද්ගලික ඉඩමක් අයින අපේ ඉඩම උත ආරක්ෂා කරන්නද පොලිසිය කියනවා. හැමදෙරනේ ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මත් අපි අවශ්‍ය ආරක්ෂාව දෙන්න බැඳිලා ඉන්නවා හැමදෙරනේ. ප්‍රශ්නය නොවෙන්නද කිව්වම මත ඒවල. මෙයා දෙන්නේ නැහැ. නික අපරාධ මේක. හම්දුනේ. කලවල කරන්නේ මොකක්ද?
කෙසේ වෙතත් පැයකට පමණ පසුව භික්ෂුන් වහන්සේ ඇතුළු නියෝජිතයින් පිරිසට පමණක් ඊට ඇතුළු වීමට අවස්ථාව හිමි වුණා. කාගේවත් ප්‍රයිවට් කොම්පැනි හමුදාවේ 3-4000ක් දීලා ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ස්ථිරවම මේ හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනි මඩකලපු කැම්පස් එක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජයට අරගෙන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ විද්‍යාපීඨයක් බවට පත් කරනවා. කෙසේ වෙතත් ස්වර්ණවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා ඊයේ යළිත් අවධාරණය කළේ එම විශ්වවිද්‍යාලය රජයට ලබා නොදෙන බවයි. මම තමයි සභාපති. ඒකේ පුද්ගලික ආයතනයක්. ඉතින් ප්‍රයිවට් කම්පැනි ආව ඕන් මනි. අව ණය ආරන් තියෙනවා. කිසිම එකනට ප්‍රශ්න කරන්න බෑ. ඒක ඕන එකන නෙවිල් කනන්න පුළුවන් නම්, එයාට පුළුවන් නම්, මෙයාට පුළුවන් නම් ඒ මට බෑ. ලංකාවේ 15ක් තියෙනවා. කවුරුත් අහන්නේ වාගේ බෝඩේ කවුද දෙනවා කියලා කාටවත් අහන්නේ නැහැ. ඒ මට විතර අහන්නේ. ඒ මගේ පුද්ගලික ආයතනයක්. මම හදලා තියෙන්නේ. කිසිම අයිතියක් නෑ ආණ්ඩුවට ගන්න. ඒක පැටිකුලර් කැම්පස් වලදී ඒ ආයතනේ දෙන් ගන්න බෑ. ඇතම් අය බුදු දහම අනතුරේ බව ප්‍රකාශ කරන්නේ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ උවමනාවෙන් බව සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා සඳහන් කරනවා. සසුනට අරුණ වැඩසටහන යටතේ ගම්පහ මීරිගම ලෝලුවාගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යරාජානන් සඳහා මුල්ගල තැබීමේ උත්සවය අද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ රටේ අසීමිත බලයක් තිබුණා වසර ගණනාවක්. රටේ ප්‍රධානීන් මැදිහත් වෙලා ඒ ආගමික සේවාව ඉෂ්ට කරා. නමුත් Taman සතුව තිබෙන දොළදුක සංසිඳවා ගන්න. Tamanගේ අසීමිත ආශාවන්, සීමා රහිත කෑදරකම් ඒවා පෝෂණය කරන්න. බුදු සසුන අනතුරේ බුද්ධ ශාසනය පිරිහෙනවා. මේ යනාදී වශයෙන් ජනතා මනස් විකෘති කරන අදහස් අද බොහෝ විට අපිට අහන්නට ලැබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු වලට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති නායකයන් සමග අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා කාන්තන්කුඩෙහිදී කර තිබූ ප්‍රකාශය රජය තරයේ හෙලා දකින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. මහනා හිමිවරුන් යෝජනා කළ පරිදි සංහිඳියාව වෙනුවෙන් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලි හමු වෙමු රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.